ආයිබෝවන් අපේ හතරේ පන්තියේ දුවල පුතාලට පුතේ අද අපි පටන් ගන්නේ පස්වෙනි සතියට අදාළ ගණන් පාඩම දැන් පුතේ ඔයාලා ගාව තියෙන්න ඕනේ මෙන්න මේ ගණන් ප්‍රශ්න පත්‍රය මොකද්ද 4 ගණිතය සතිය 5 දිශා 1 ප්‍රශ්න පත්‍රය මේකත් අරගෙන ඔයාලා දැන් පහසු විදියකට වාඩි වෙලා අපි දැන් මේ ගණන් ටික බලමු මොකක් සම්බන්ධව තියෙන කියලා. පුතේ මේ සතියේ ගණන් පාඩම අලුත් පාඩමක් තියෙන්නේ. මේ සතියේ තියෙන්නේ අපිට මොකද්ද? දිශා පාඩම. දිශා සම්බන්ධ ගණිත පාඩමක්. අපි දැන් බලමු මේකේ තියෙන අභ්‍යාස එකින් එක කරන්න මොනවද තියෙන්නේ කියලා. හරි. පුතේ මේකේ දීලා තියෙන්නේ රූප සටහනක් දීලා තියෙනවා. ඒ රූප සටහන ආශ්‍රයෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ. මේක ඔයාලගේ ගණන් පෙළ පොතේ තියෙන ප්‍රශ්න කීපයක්. එතකොට අපිට දැන් මේ සැරේ අපිට මේ වසංගතයත් එක්ක ගොඩක් අභ්‍යාස මග ඇරිච්ච නිසා අපි පෙළ පොතත් එක්කත් පුතේ මේ අභ්‍යාස එකින් එක කරන්න ඕනේ. හරි. අපි මුලින්ම බලමු මේ දිශා ටික මොනවද කියලා. දිශා. අපිට තියෙනවා පුතේ ඉගෙන ගන්න හතරේ පන්තියේදී ඔයාලට ප්‍රධාන දිශා 4ක් ගැන. ප්‍රධාන දිශා 4ක්. ඒ දිශා 4 තමයි බලන්න මේ රූප සටහන දිහා උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර එහෙම නැත්නම් බටහිර. අපි එතකොට උතුරු දිශාව උයන්නෙනුත්, නැගෙනහිර දිශාව නැ අකුරිනුත්, දකුණු දිශාව ද අකුරිනුත්, බස්නාහිර නැත්නම් බටහිර දිශාව බ අකුරිනුත් හඳුන්වනවා. කෙටි නාම වලින් හඳුන්වනවා. එතකොට පුතේ ඔයාලා මේ ප්‍රධාන දිශා 4 ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ දිශා 4 අවබෝධය අනුව තමයි අපි දැන් මේ ගැටලු ටික අපිට විසඳන්න තියෙන්නේ. හරි. උඩින් පුතේ දීලා තියෙනවා ප්‍රශ්නාංක 1. දැන් ඔයාලා ප්‍රශ්නාංක 1 කියවන්න. මොකද තියෙන්නේ? නිවසට උතුරු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? නිවසට උතුරු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? එතකොට පුතේ මේකේ මේ නිවසට කියලා කියනකොට අපි දැන් බලන්න ඕනේ නිවසේ ඉඳලා. එතකොට නිවස තියෙන්නේ මෙන්න මේ ස්ථානේ. මෙන්න මෙතන ඉඳලා බලනකොට මොකද්ද? උතුරු දිශාව කියලා කියන්නේ ඉහළ පැත්තට. උතුරු දිශාවෙන් තියෙන්නේ මොකද්ද? ගස. එහෙනම් නිවසට කියනකොට අපි නිවසට යනවා. නිවසේ ඉඳලා බලනවා උතුරු දිශාවෙන් පේන්නේ මොකද්ද? ගස. එහෙනම් නිවසට උතුරු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? ගස. අපි පුතේ යන් ඊළඟට මේකේ දෙවෙනි එකට යන්. දෙවෙනි ගාන මොකද්ද කියලා. දෙවෙනි ගාන තියෙන්නේ හොඳට කියවන්න. නිවසට දකුණු දෙසින් පිහිටා ඇත්තේ කුමක්ද? නිවසට දකුණු දෙසින් පිහිටා ඇත්තේ කුමක්ද? එහෙනම් අපි දැන් නිවසට කියනකොට අපි නිවසට යනවා. නිවසේ ඉඳලා බලනවා දකුණු දෙස. දකුණු දෙස බලනකොට දකුණු දෙසින් තියෙන්නේ මොකද්ද? ගේට්ටුව. නිවසට කියනකොට නිවසට ගියා. දකුණු දෙසින් කියනකොට නිවසේ ඉඳලා බැලුවා දකුණු දිශාව මෙන්න මේ දිශාව මොකද්ද තියෙන්නේ? ගේට්ටුව. එහෙනම් නිවසට දකුණු දෙසින් පිහිටා ඇත්තේ කුමක්ද? ගේට්ටුව. අපි බලමු දැන් ඊළඟ ගැටලුව මොකද්ද කියලා. ඊළඟට තියෙන තුන්වෙනි ප්‍රශ්නේ නිවසට නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? හරි. එහෙනම් නිවසට කියනකොට අපි මුලින්ම යන්න ඕනේ නිවසට. මෙන්න නිවසට ගියා. නිවසට ගිහිල්ලා නැගෙනහිර දිශාවෙන් බලනවා දැන් නැගෙනහිර දිශාව මෙන්න මේ දිශාව. මෙන්න නිවසේ ඉඳලා බලනවා නැගෙනහිර දිශාව මොකද්ද තියෙන්නේ? ලිඳ. එහෙනම් නිවසට නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? ලිඳ. අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි එක මොකද්ද කියලා. 4. හතරවෙනි එක තියෙන්නේ මල් පාත්තියට නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවාද? මල් පාත්තියට කියනකොට පුතේ අපි යනවා මල් පාත්තියට. මේ තියෙන්නේ මල් පාත්තිය. එහෙනම් අපි මල් පාත්තියට කියනකොට අන්න මල් පාත්තියට කියනකොට අපි මල් පාත්තියට යන්න ඕනේ. දැන් කලින් ප්‍රශ්නේ මතකනේ. නිවසට කියනකොට නිවසට ගියා.
මේක කියවෙන්නේ මල් පාත්තියට. එහෙනම් අපි මුලින්ම යනවා මල් පාත්තියට. මල් පාත්තියට ගියා නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද? දැන් මල් පාත්තිය ඉඳලා බලන්න නැගෙනහිර දිශාව. මෙන්න මේ දිශාව මෙන්න මල් පාත්තියට ආවා. මෙන්න නැගෙනහිර දිශාව බැලුවා. එතකොට දේවල් දෙකක් පිහිටලා තියෙනවා. මොකද්ද? මුලින්ම හම්බෙනවා නිවස, ඊට පස්සේ හම්බෙනවා ළිඳ. එහෙනම් මල් පාත්තියට නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත්තේ මොකක්ද? මෙන්න මල් පාත්තියට ගියා, බැලුවා නැගෙනහිර දිශාවට, බලනකොට මෙන්න ගේත් හම්බුණා, ළිඳත් හම්බුණා. එහෙනම් මොකද්ද අපි ලියන්නේ? නිවස කමාවක් ළිඳ. නැත්නම් නිවස හා ළිඳ. ඒ විදිහට මේක ලියන්න ඕනේ. හරි පුතේ, අපි දැන් බලමු ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගේට්ටුවට උතුරු දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවාද? ගේට්ටුවට උතුරු දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවාද? අන්න ගේට්ටුවට කියනවා අපි ගේට්ටුව ළඟට යන්න ඕනේ. මෙන්න අපි ගේට්ටුව ළඟට ගියා. දැන් එතන ඉඳලා බලන්න උතුරු දිශාව. උතුරු දිශාව උයන්නින් දාලා තියෙනවනේ. එහෙනම් මෙන්න ගේට්ටුවේ ඉඳලා උතුරු දිශාව බලනකොට මොකද්ද මුලින්ම හම්බෙන්නේ? ගෙයක් හම්බෙනවා, ඊළඟ ගහක් හම්බෙනවා. එහෙනම් මොකද්ද අපි ලියන්නේ? ගේට්ටුවේ ඉඳලා උතුරු දිශාව බලනකොට නිවස සහ ගස. නිවස සහ ගස. හරි. පුතේ අපි බලමු මොනවද? 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු. හරි. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ළිඳට බස්නාහිර දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවාද? ළිඳට බස්නාහිර දිශාවෙන් පිහිටා ඇත්තේ මොනවාද? අන්න ළිඳට කියනකොට අපි යනවා ළිඳ ළඟට. ඔන්න ළිඳ ළඟට ගියා. ගිහිල්ලා දැන් බලනවා එතනින් බස්නාහිර දිශාව. බස්නාහිර කියන්නේ බ අකුර දාලා තියෙන පැත්ත බලනවා. මෙන්න බ අකුර පැත්තට එනවා. මොකද්ද හම්බෙන්නේ? නිවස හම්බෙනවා, මල් පාත්තිය හම්බෙනවා. එහෙනම් ළිඳට බස්නාහිර දිශාවෙන් පිහිටා ඇත්තේ මෙන්න ළිඳට ආවා. ළිඳේ ඉඳලා බැලුවා බස්නාහිර පැත්ත, නිවස හා මල් පාත්තිය. නිවස හා මල් පාත්තිය. හරිද? අපි බලමු ඊළඟට දැන් ඊළඟ ප්‍රශ්නේ කියන්නේ 7 වෙනි ප්‍රශ්නේ බලමු මොකද්ද තියෙන්නේ කියලා. 7. නිවසේ සිට බලන විට අන්න මේ ප්‍රශ්නේ පුතේ අහන ක්‍රමේ චූටි වෙනසක් තියෙනවා දැන්. අපි දැන් ඉස්සෙල්ලා කිව්වේ නිවසට ළිඳට එහෙමනේ. දැන් අහන්නේ ප්‍රශ්නේ මොකද්ද? නිවසේ සිට බලන විට. අන්න ඔය වචනේ ඉතා වැදගත්. නිවසේ සිට බලන විට පාත්තිය පිහිටා ඇත්තේ කුමන දිශාවෙන්ද? හරි. නිවසේ සිට කියනකොට පුතේ අපි නිවසට යන්න ඕනේ. මෙන්න අපි නිවසට ගියා. නිවසේ සිට බලන්න ඕනේ පාත්තිය දිහාව. මෙන්න නිවසේ ඉඳලා බලනවා පාත්තිය තියෙන මේ පැත්තනේ. එහෙනම් නිවසේ ඉඳලා බලනවා පාත්තිය තියෙන පැත්ත. එහෙනම් නිවසේ ඉඳලා බලනකොට පාත්තිය තියෙන පැත්තේ තියෙන දිශාව මොකද්ද? බස්නාහිර. එහෙනම් නිවසේ සිට බලන විට කිරවට ඔන්න නිවසට ගියා. ඊට පස්සේ නිවසේ ඉඳලා බැලුවා පාත්තිය පිහිට ඇත්තේ. පාත්තිය දිහා බැලුවා. බලනකොට පාත්තිය පැත්තෙන් තියෙන බ අකුර, ඒ කියන්නේ බස්නාහිර දිශාව. එහෙනම් නිවසේ සිට බලන විට පාත්තිය පිහිට ඇත්තේ කුමන දිශාවෙන්ද? බස්නාහිර දිශාවෙන්. අපි බලමු දැන් ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ. 8 තියෙන්නේ නිවසේ සිට බලන විට ගේට්ටුව පිහිටා ඇත්තේ කුමන දිශාවෙන්ද? අන්න. මතක තියාගන්න දැන් නිවසේ සිට කියනකොට කෙලින්ම අපි යන්න ඕනේ නිවසට. මෙන්න අපි නිවසට ගියා. නිවසේ සිට බලන විට ගේට්ටුව. අන්න නිවසේ ඉඳලා බැලුවා ගේට්ටුව දිහා. නිවසේ ඉඳලා බැලුවා ගේට්ටුව දිහා. එතකොට ගේට්ටුව තියෙන්නේ නිවසට මොන දිශාවෙන්ද? ද අකුර කියන්නේ දකුණු දිශාවෙන්. එහෙනම් නිවසේ සිට බලන විට නිවසේ සිට බැලුවා ගේට්ටුව දිහා. එතකොට ඒ පැත්තෙන් තියෙන්නේ දකුණු දිශාව. එහෙනම් නිවසේ සිට බලන විට ගේට්ටුව පිහිටා ඇත්තේ කුමන දිශාවෙන්ද? දකුණු දිශාවෙන්. දකුණු දිශාවෙන්. හරි පුතේ, අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නේ 9. 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගේට්ටුවේ සිට බලන විට නිවස පිහිටා ඇත්තේ කුමන දිශාවෙන්ද? ගේට්ටුවේ සිට බලන විට
නිවස පිහිටා ඇත්තේ කුමන දිශාවෙන්ද? දැන් ගේට්ටුවේ සිට කියනකොට අපි ගේට්ටුව ළඟට යන්න ඕනේ. ඔන්න අපි දැන් ගේට්ටුව ළඟට ගියා. දැන් ගේට්ටුවේ සිට බලන්න නිවස කොහෙද තියෙන්නේ කියලා. ගේට්ටුවේ ඉඳලා බලනකොට නිවස තියෙන්නේ ගේට්ටුවට උඩ පැත්තේ. එහෙනම් මොකක්ද මේ පැත්තට තියෙන දිශාව? උතුරු දිශාව. මේ ගේට්ටුවේ සිට කියනකොට ගේට්ටුව ගාවට ගියා. එතන ඉඳලා අපි බලනවා නිවස තියෙන්නේ කොහෙද කියලා. තියෙන්නේ මෙන්න මේ දිශාවෙන්. ඒ කියන්නේ උඩ පැත්තට යන්න තියෙන්නේ. එහෙනම් මේ පැත්තෙන් තියෙන දිශාව මොකද්ද? උතුරු දිශාව. එහෙනම් ගේට්ටුවේ සිට බලන විට නිවස පිහිටා ඇත්තේ උතුරු දිශාවෙන්. උතුරු දිශාවෙන්. හරි පුතේ අපි දැන් බලමු ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ. 10 තියෙන්නේ ළිඳේ සිට බලන විට නිවස පිහිටා ඇත්තේ කුමන දිශාවෙන්ද? ළිඳේ සිට බලන විට නිවස පිහිටා ඇත්තේ කුමන දිශාවෙන්ද? ළිඳේ සිට කියනකොට අපි ළිඳ ළඟට යනවා මුලින්ම. මෙන්න ළිඳ ළඟට ගියා. ළිඳේ ඉඳලා බලනකොට නිවස. ළිඳේ ඉඳලා බලන දැන් නිවස දිහා. මෙතන ඉඳලා බලනකොට නිවස තියෙන්නේ මෙන්න මේ දිශාවට. මෙන්න ළිඳට ගියා. ළිඳේ ඉඳලා බලන නිවස දිහා. මෙන්න මේ පැත්තට තියෙන දිශාව මොකක්ද එතකොට? බස්නාහිර දිශාව නැත්නම් බටහිර දිශාව. එහෙනම් ළිඳේ සිට බලන විට නිවස පිහිට ඇත්තේ බස්නාහිර දිශාවෙන්. හරි පුතේ අපි දැන් බලමු 11 වෙනි ප්‍රශ්නේ. 11 තියෙන්නේ නිවසේ සිට බලන විට පාත්‍ය පිහිට ඇත්තේ කුමන දිශාවෙන්ද? ඔන්න අපි නිවසේ සිට කියනකොට නිවසට ගියා. දැන් නිවසේ ඉඳලා බලන්න පාත්‍ය දිහා. මෙන්න තියෙන පාත්‍ය. පාත්‍ය පැත්තෙන් තියෙන දිශාව මොකක්ද උඩ? බස්නාහිර දිශාව. එහෙනම් නිවසේ සිට බලන විට පාත්‍ය පිහිට ඇත්තේ බස්නාහිර දිශාවෙන්. බස්නාහිර දිශාවෙන්. බලමු දැන් ඊළඟ ප්‍රශ්නේ. අවසානික 12 වෙනි ප්‍රශ්නේ. ළිඳ අසල සිට බලන විට පාත්‍ය පිහිටා ඇත්තේ කුමන දිශාවෙන්ද? ඔන්න අපි ළිඳ අසල සිට කියනකොට ළිඳ ළඟට ගියා. එතන ඉඳලා බලනවා පාත්‍ය කොහෙද තියෙන්නේ කියලා. ඔන්න ළිඳ ළඟට ඉඳලා බලනවා පාත්‍ය තියෙන්නේ මෙන්න මේ මගේ පොයින්ටර් එක යන දිශාවේ. හරි. දැන් බලන්න ළිඳේ ඉඳලා පාත්‍ය තියෙන මොන දිශාවෙන්ද? මේ දිශාවෙන්. මොකක්ද මේ දිශාවේ තියෙන අකුර? බ. ඒ කියන්නේ බස්නාහිර දිශාව. එහෙනම් ළිඳ අසල සිට බලන විට පාත්‍ය පිහිට ඇත්තේ කුමන දිශාවෙන්ද? බස්නාහිර දිශාවෙන්. බස්නාහිර දිශාවෙන්. හරි පුතේ. එතකොට දැන් ඔය දිශා සම්බන්ධ පාඩම් වලදී මෙන්න මේ වචන ඉතා වැදගත්. දැන් මෙතන ළිඳ අසල සිට කියනකොට අපි මුලින්ම අත තියා ගන්න ඕනේ ළිඳෙන්. ළිඳ ළඟින් අත තියලා ඉවරලා ඊට පස්සේ බලන්න ඕනේ ඒ ළිඳේ ඉඳලා අහලා තියෙන දේ තියෙන්නේ මොන පැත්තෙන්ද කියලා. ඔය ඉහළටද දකුණටද වමටද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තෙන් දිශාව තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඒ නිසා මේකේ තියෙන වචන ඉතා කල්පනාවෙන් කියවන්න ඕනේ. වචන පටලවා ගත්තොත් මේ ප්‍රශ්න බොහෝ වෙලාවට වරදිනවා. හරි. අපි දැන් බලමු ඊළඟ අභ්‍යාසයේ තියෙන මොකක්ද කියලා. ඊළඟ අභ්‍යාසයේ පුතේ දැන් මේකේ මම කියවනවා. ඒකට අදාළ රූප සටහන දැන් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකෙන්. මොකක්ද මේකේ කරන්න තියෙන්නේ? මේකේ තියෙන්නේ දී ඇති විස්තරය අනුව ගමන් මාර්ගය රතු පාටින් අඳින්න. දී ඇති විස්තරය අනුව ගමන් මාර්ගය රතු පාටින් අඳින්න. හරි. දැන් පුතේ මේකේ තියෙන අංක 6ක් තියෙනවා. ප්‍රශ්න අංක 6ක් තියෙනවා. අය 6න් 5ක තියෙනවා ගමන් විස්තරයක්. දැන් මේක අපි කොටසින් කොටස පිළිවෙලට කරමු. මේකේ මූලම අංක 1 කියවන්න දැන්. අංක 1 තියෙන්නේ ඒ ස්ථානයේ සිට කොට 3ක් උතුරට යන්න. හරි. එතකොට පුතේ ඔයාලා මේකේ පේනවා ඇති ඒ ස්ථානයේ තියෙන තරුවක්. ඒක තමයි ස්ථානය. ඒ ස්ථානයේ ඉඳලා කොට 3ක් උතුරට යන්න. එහෙනම් අපි දැන් කොට 3ක් උතුරට යමු. උතුරු දිශාව දැන් ඔයාලා උතුරු දිශාව මොකක්ද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. අපි දැන් ඔන්න උතුරට යනවා. රතු පාට ඔයාලා මේකට ගන්න ඕනේ රතු පාට පැන්සලක් ගන්න ඕනේ. හරි. ඔන්න දැන් අපි කොට 3ක් උතුරට යනවා. උතුරු දිශාව තියෙන්නේ මෙහාට නේද? ඔන්න උතුරට යනවා කොට 3ක්. එක කොටුවක් ගියා. කොටු දෙකක් ගියා. කොටු 3ක්. මෙන්න මෙතන අපි නැවතුණා දැන්. ඔන්න අපි නැවතුණා. පළවෙනි පියවර හරි. 1යි 2යි 3යි.
අපි කොටු 3ක් උතුරට ගියා. ඊට පස්සේ මොකද තියෙන්නේ? අංක 2 කියවන්න. එතෙන් සිට කියන්නේ පළවෙනි පියවර ගිහිලා නැවතිච්ච තැන. එතෙන් සිට කොටු දෙකක් නැගෙනහිරට යන්න. දැන් නැගෙනහිර දිශාව ගැන අවබෝධයක් තියෙනවා ඔයාලට. එතෙන් සිට කොටු දෙකක්. හරි. එහෙනම් අවසාන නැවතුනේ මෙතන. නැගෙනහිර කියන්නේ මේ පැත්තට යන්න ඕනේ. කොටු කීයක් එනවද? දෙකක්. 1යි 2යි. ඔන්න කොටු දෙකක් ගිහිල්ලා අපි එතනින් නැවතුණා. හරි. දැන් පියවර දෙකක් ගියා. තුන්වෙනි පියවර මොකද තියෙන්නේ? අවසානයේට නැවතුණු තැන සිට කොටු දෙකක් දකුණු දිශාවට යන්න. අන්න අවසානයේ නැවතුණු පුතේ අපි මෙන්න මෙතන. එතන ඉඳලා මොකද කියන්නේ? කොටු දෙකක් දකුණු දිශාවට යන්න. දකුණු දිශාව කියන්නේ මෙතන පහළට යන්න ඕනේ. ඔන්න අපි දැන් කොටු දෙකක් යනවා. 1යි 2යි. කොටු දෙකක් ගිහිල්ලා අපි මෙන්න මෙතන නැවතුණා දැන්. හරි දැන් අපි මෙතන ඉන්නේ. එතකොට දැන් පියවර 3ක් ඉවරයි. හතරවෙනි පියවර මොකද කියන්නේ? එතෙන් සිට කොටු එකක් දකුණු දිශාවට යන්න. ආයෙත් දකුණු දිශාවට යන්න තියෙනවා. මෙතන ඉඳලා තව කොටු එකක්. ඔන්න අපි කොටු එකක් ගියා. දැන් මෙතනින් නැවතුණා. කොටු එකක් දකුණු දිශාවට ගිහින් නැවතුණා. පස්වෙනි එකට කියනවා මොකද්ද? අවසානයේට නැවතුණු තැන B ලෙස ලකුණු කරන්න. අන්තිමට. එතකොට පුතේ අපි අන්තිම නැවතුනේ මෙන්න මෙතන. එතන අපි මොකද්ද? B කියලා ලකුණු කරන්න කියනවා. ඔන්න අපි දැන් B කියලා එතන ලකුණු කෙරුවා. හරි. දැන් ඊළඟට අපිට මොකද තියෙන්නේ? 6 වෙනි ප්‍රශ්නයෙන් කියනවා ආයේ ප්‍රශ්නයක් අහනවා. B පිහිටා ඇත්තේ Aට කුමන දිශාවෙන්ද? අන්න B පිහිටලා තියෙන්නේ Aට කුමන දිශාවෙන්ද? හොඳට තේරුම් ගන්න ප්‍රශ්නේ. B පිහිටලා තියෙන්නේ Aට කුමන දිශාවෙන්ද? එහෙනම් අපි Aට කියලා අපි ඉන්න ඕන දැන් A කියන ස්ථානේ. එහෙනම් අපි A කියන ස්ථානේ ඉඳලා බලන්න B තියෙන්නේ මොන පැත්තෙන්ද කියලා. මෙන්න මේ පැත්තෙන් තමයි B තියෙන්නේ. A ඉඳලා බලනකොට මගේ මේ පොයින්ටර් එක යන දිහා බලන්න ඒ දිශාවෙන් තමයි B තියෙන්නේ. ඒ පැත්තේ දිශාවට එන මොකද්ද නම? නැගෙනහිර දිශාව. එහෙනම් A සිට බලන විට B පිහිටා ඇත්තේ නැගෙනහිර දිශාවෙන්. නැගෙනහිර දිශාවෙන්. හරි පුතේ. දැන් අපි ඒ ගැටලුව එච්චරයි තියෙන්නේ. අපි දැන් ඊළඟ ගැටලුවට යමු. හරි. ඊළඟ ගැටලුවේ තියෙන්නේ මොකද්ද? ඒකත් ඒ වගේම එකක්. දී ඇති විස්තරය අනුව ගමන් මාර්ගයේ රතු පාටින් අඳින්න. දී ඇති විස්තරය අනුව ගමන් මාර්ගයේ රතු පාටින් අඳින්න. අංක 1 තියෙනවා. ඒ ස්ථානයේ සිට කොටු දෙකක් උතුරට යන්න. අන්න ඒකෙත් තියෙනවා මොකද්ද? ඒ අකුරක් දීලා තියෙන ස්ථානයක්. එතන ඉඳලා කොටු දෙකක් උතුරට යන්න. ඒකත් ඔයාලා පාට පැන්සලින් අඳිනකොට රතු පාට පැන්සලින්. හරි. ඔන්න අපි දැන් කොටු දෙකක් ඒ ස්ථානෙට ගියා. කොටු දෙකක් උතුරට යනවා. 1යි 2යි. ඔන්න කොටු දෙකක් ගිහිල්ලා මෙතනින් නැවතුණා. හරි. ඊළඟ අංක 2කින් කියනවා එතෙන් සිට කොටු 4ක් බස්නාහිරට යන්න. අන්න එතෙන් සිට කියන්නේ මේ අවසානයේ නැවතිච්ච තැන එතනද කොටු 4ක්. බස්නාහිරට කියන්නේ මේ පැත්තට නේද? හරි. 1යි 2යි 3යි 4යි. ඔන්න බස්නාහිරට කොටු 4ක් ඇවිල්ලා මෙතනින් නැවතුණා. ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ? ඊට පස්සේ ඊළඟට කියනවා තුන්වෙනි පියවර අවසානයේ නැවතුණු තැන සිට කොටු 4ක් දකුණු දිශාවට යන්න. අවසානයේ නැවතුනේ පුතේ මෙන්න මෙතන. එතන ඉඳලා කොටු 4ක් දකුණු දිශාවට යන්න. දකුණු දිශාව කියන්නේ කොහාටද? මේකේ හැටියට නම් පහළනේ. ඔන්න අපි දැන් කොටු කීයද? 4ක් පහළට යනවා. 1යි 2යි 3යි 4යි. ඔන්න කොටු 4ක් පහළට ඇවිල්ලා දකුණු දිශාවට ඇවිල්ලා මෙතනින් දැන් නැවතුණා අන්තිමට. right. දැන් අපිට තියෙන 4 වෙනි පියවර. මොකද කරන්නේ? එතෙන් සිට කොටු 4ක් නැගෙනහිර දිශාවට යන්න. එතෙන් සිට කියන්නේ අන්තිම නැවතිච්ච තැන ඉඳලා කොටු 4ක් නැගෙනහිරට යන්න කියනවා. අපි දැන් යමු නැගෙනහිරට. එක කොටුවයි 2යි 3යි 4යි. මෙන්න කොටු 4ක් නැගෙනහිරට ගිහිල්ලා මෙතනින් නැවතුණා. දැන් මොකද්ද කියන්නේ? අවසානයේට නැවතුණු තැන
B ලෙස ලකුණු කරන්න. අන්න මෙතන තමයි නැවතුනේ. එතන අපිට B කියලා නම දාන්න කියලා කියනවා. අපි දැන් B කියලා දැම්මා. ඊළඟට කියන්නේ මොකද්ද? B පිහිටා ඇත්තේ Aට කුමන දිශාවෙන්ද? දැන් බලන්න B තියෙන්නේ Aට කුමන දිශාවෙන්ද? එහෙනම් අපි ඉන්න ඕන කොතනද? Aට කියනොත් අපි යන්න ඕනේ A කියන ස්ථානයට. එතනද දැන් බලන්න B කොහෙද තියෙන්නේ කියලා. මෙන්න අපි A කියන ස්ථානයේ ඉන්නවා. මෙතන තියෙන්නේ A. එතනදලා අපි බලනවා B. B තියෙන්නේ මෙන්න මේ දිශාවෙන්. A ඉඳලා බලනකොට B තියෙන්නේ මෙන්න මේ දිශාව. මම පොයින්ටර් එක යන දිශාවෙන්. එතකොට මෙහාට යන දිශාව මොකද්ද? දකුණු දිශාව. මෙහාට යන දිශාව මොකද්ද? දකුණු දිශාව. එහෙනම් A සිට බලන විට B පිහිටා ඇත්තේ දකුණු දිශාවෙන්. හරි. අපි දැන් බලමු ඊළඟ පියවරේ තියෙන ගණිතය මොකද්ද කියලා. අපි එකක් බලමු දැන් කරන්න තියෙන දේ. ඒකේ තියෙන්නේ මොකද්ද? DST විස්තරය අනුව රූප සටහන අඳින්න. මේ හැඩේ රූප සටහනක් ඔයාලට දීලා තියෙනවා දැන්. අපිට තියෙන ඉතුරු හිස් කොටු ටික මේ දීලා තියෙන විස්තරය අනුව පුරවන්න. අපි දැන් ඉන්නේ කරමු. පළවෙනි එක පුතේ අංක 1. ගසට උතුරු දිශාවෙන් මලක් අඳින්න. අන්න දැන් මෙතන ගස තියෙනවා. දැන් ඔයාලට මේ දිශා සම්බන්ධ පොඩි මතකයක් තියෙන්න ඕනේ. අපි දිශා ටික නිකන් දාගමු බලන්න. මෙතන තමයි උතුරු දිශාව. මෙතන තියෙන්නේ මොකද්ද? බස්නාහිර. මෙතන දකුණ, මෙතන නැගෙනහිර. දැන් මොකක්ද තියෙන අපිට? ගසට උතුරු දිශාවෙන්. මෙන්න ගසට උතුරෙන් කියනවා අපි ගහ ළඟ ඉඳලා බලන්න ඕන උතුරු දිශාව. ගහ ළඟ ඉඳලා උතුරු දිශාව බැලුවම මෙන්න මේ කොටුව තියෙන්නේ. එහෙනම් මේ කොටුවේ මොකද අපිට අඳින්න කියන්නේ? මලක් අඳින්න කියනවා. අපි දැන් මලක් අඳිමු මේකේ. හරි. අංක 2කින් අපිට කියනවා ගසට නැගෙනහිර දිශාවෙන් ගයක් අඳින්න. ගසට නැගෙනහිරින් කියනකොට ගහ ළඟට මුලින්ම යන්න. එතන ඉඳලා බලන්න නැගෙනහිර දිශාව. මෙන්න මේ දිශාව. ඒ දිශාවේ මොකද අඳින්න කියන්නේ? ගයක් අඳින්න. මෙන්න මේ කොටුව තමයි එහෙනම් ගේ අපිට අඳින්න වෙන්නේ. ඔන්න ගසට නැගෙනහිර දිශාවෙන් ගයක් ඇඳලා. ඊළඟ කියන ගෙයට උතුරු දිශාවෙන්. ගෙයට උතුරු දිශාවෙන් කියනකොට අපි ගෙට යන්න ඕනේ මුලින්ම. ගෙට උතුරු දිශාවෙන් ඔන්න ගේ ළඟට ගියා. එතකොට ගේ උතුරු දිශාව මොකද්ද? මෙන්න මේ දිශාව. ගේ ඉඳලා බලන උතුරු දිශාව මෙන්න මේ දිශාව. ඒ දිශාවෙන් මොකද අඳින්න කියන්නේ? ළමයෙක් අඳින්න. එහෙනම් ගෙට උතුරු දිශාවෙන් තියෙන මෙන්න මේ කොටුව. එතනින් මොකද අඳින්නේ? ළමයෙක් අඳිනවා. ඔන්න අපි ගෙට උතුරු දිශාවෙන් ළමයෙක් ඇඳලා. අංක 4න් කියනවා මලට බස්නාහිර දිශාවෙන් හිරු අඳින්න. මලට බස්නාහිරින් කියවම අපි මුලින්ම මලට යන්න ඕනේ. මෙන්න මල ගාවට ගියා. එතනදලා බලන්න බස්නාහිර දිශාව. බස්නාහිර දිශාව කියන්නේ මේ දිශාවනේ. එහෙනම් මලට බස්නාහිරෙන් තියෙන මෙන්න මේ කොටුව. ඒ කොටුවේ මොකක්ද අඳින්න ඕනේ? හිරු. සූර්යයා අඳින්න ඕනේ. අපි එන මේ කොටුවේ මොකක්ද අඳින්නේ? සූර්යයා අඳිනවා. හරි. අපි ඊළඟට මොකක්ද තියෙන්නේ? 5. හිරුට දකුණු දෙසින් කුරුල්ලෙක් අඳින්න. හිරුට කියලා අපි හිරු ගාවට ගියා. ඔන්න හිරුගේ ඉඳලා බලනවා දකුණු දිශාව. දකුණු දිශාව කියන්නේ මෙන්න මේ දිශාව. එතකොට මේ දිශාව අහුවෙන කොටුව මොකද්ද? මෙන්න මේ කොටුව. මොකක්ද එකකින් අඳින්න තියෙන්නේ? කුරුල්ලෙක් අඳින්න. මේකෙන් අපි කුරුල්ලෙක් අඳිමු. කුරුල්ලෙක් යන්න. හිරුට දකුණු දිශාවෙන් කුරුල්ලෙක් අඳින්න. 6 වෙනි කියනවා කුරුල්ලාට දකුණෙන් තරුවක් අඳින්න. කුරුල්ලාට දකුණින් කියනකොට කුරුල්ල ගාවට අපි යන්න ඕනේ. කුරුල්ල ගාවට ගිහලා අපි බලනවා දකුණ කියන්නේ මෙන්න මේ දිශාව. මයි පොයින්ටර් එක යන දිශාව. කුරුල්ලගේ ඉඳලා බලනකොට දකුණ කියන්නේ මෙන්න මේ කොටුව. මේ කොටුවේ මොකක්ද අඳින්න කියන්නේ? තරුවක් අඳින්න. එහෙනම් තරුවක් අඳිමු අපි දැන් මෙතන.
ඔන්න දැන් තරුවක් ඇන්න. ඊළඟ 7න් කියනවා ගෙයට දකුණෙන් හාවෙක් අඳින්න. මෙන්න තියෙනවා ගෙය. ගෙයට දකුණින් කියනකොට ගෙට යන්න මුලින්ම. ඔන්න ගෙට ගියා. එතනල බලනවා දකුණු දිශාව. මෙන්න තියෙනවා දකුණු දිශාව. එතනින් මොකද අඳින්නේ? මේ කොටුවෙන් හාවෙක් අඳිනවා. ඔන්න අපි හාවෙක් ඇන්දා. ගෙයට දකුණින් හාවෙක් ඇන්දා. ඊළඟ 8 වෙනි එක කියනවා තරුවට නැගෙනහිරින් තරුවට නැගෙනහිරින් කියනකොට මෙන්න තරුව මෙන්න තියෙන තරුවේ නැගෙනහිර දිශාව. තරුවට නැගෙනහිරින් හාවාට බස්නාහිරින්. මෙන්න හාවගේ බස්නාහිර මේ පැත්ත. එහෙනම් තරුවට නැගෙනහිර වෙන්නත් ඕනේ. හාවට බස්නාහිර වෙන්නත් ඕනේ. ඒ කියන්නේ තරුවයි හාවයි අතර මැද්දේ. මොකක්ද අඳින කියන්නේ? පොතක් අඳින්නේ. එහෙනම් මෙතනින් අපි අඳිනා මොකද්ද? පොතක් අඳිනවා. හරි. එච්චර අපිට ඉදිරිපිට. ඒතර කොටු 9ම සම්පූර්ණයි. මෙන්න මේ විදිහට ඔයාලා මේ දිශා සම්බන්ධ හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. අපිට දැන් මේ පාඩමෙන් පස්සේ තව අණු දිශා හැමත් ඉගෙන ගන්න තියෙනවා. ඊට කලින් ඔයාලා මේ ප්‍රධාන දිශා 4 නම් එච්චර අමාරුවක් නෑ. හැබැයි අර ගසට උතුරෙන් නිවසේ සිට බලන විට කියලා අන්න යෙදුම් වෙනකොට ඒ යෙදුම් ගැන ඊටාම සැලකිල්ලෙන් ඔයාලා මේවා ඉගෙන ගන්න ඕනේ. ඒවෙන් තමයි අපිට ගොඩාක් වෙලාවට විභාගවලදී වරදින්නේ. දැන් නිවසේ සිට බලනකොට අපි නිවසට යන්න ඕනේ. අන්නේ වචන හොඳට අවබෝධ කරගත්තොත් මේ වචන අමාරු දේවල් නෙවෙයි. එහෙනම් පුතේ අපි අදට නියමිත ඒ කියන්නේ 5 වෙනි සතියේ නියමිත 4 පන්තියේ ගණන් පාඩම මේ අවසන් කරනවා. ඔයාලා මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරලා මේ සතියේ සෙනසුරාදා වෙනකොට මට මේක ලැබෙන්න සලස්වන්න නිවැරදි කිරීම කරන්න සහ බලන්න. එහෙනම් පුතේ ඔයාලට තෙරුවන් සරණයි.